රාගයෙන් පීඩා විඳින දරුවන් ගැන ලියලා තියෙනවා. ඒ රාගයෙන් පීඩා විඳින දරුවන් ගැනත් අපිට එකෙල්ලීම කියන්න බෑ ඒක එයාගේ ප්‍රකෘති රාගයක්ද. එහෙම නැත්නම් එයාට නිකන් Tamanට නොදැනී වෙනත් නොපෙනෙන බලපෑමකින් ඇතිවෙච්ච රාගයක්ද කියලා අපි කියන්න තේරෙන්නේ නැහැ. ඒ දරුවන්ටත් බොහොම හොඳයි. රුවන්වැලි සෑයට ගිහිල්ලා නිවාඩු වෙලාවක මහා සෑය වන්දනා කරලා පිරිත් කියලා ඒ මිනිස්සුෙකුට කියනවා වගේ ඒ මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණිය ධාතුන් වහන්සේලාගේ සත්‍යානුභාවය ජීවමානව තියෙනවා. මම මේ ළඟදී හරි පුදුම විදිහට ඒක අද්දුටුවා. ඒ කියන්නේ ඊටාම බරපතල ලෙස වාහන අනතුරකට ලක් වුණා අපේ පැවිදි වෙන්න ආපු දරුවෙක්. මේ ළඟදී. ඒ ලක් වෙච්ච වෙලාවේ පාන්දර 3:00ට විතර මේක වෙලා තියෙන්නේ. අනුරාධපුර ස්පිතාලෙට ගෙනිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බලාපොරොත්තු තියාගන්න බෑ කියලා කියපු එකේ දැන් මට පණිවිඩය යාම 3ට උදේ 6ට 10ක් තියා මට පණිවිඩය යාම. ආපු ගම මට තේරුණා වෙන කරන්න දෙයක් නැහැ බේර ගන්න පුළුවන් දෙවියන්ට තමයි කියලා. මම ඉතින් වෛශ්‍රවණ දිව්‍ය රාජයාට පහනක් කියලා කිව්වා මේ කරිණිමිත සූත්‍ර සජ්ජායනා කරලා මේ දරුවාගේ ප්‍රාණය බේරන්න කියලා. ඊට පස්සේ මම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ අපි වන්දනා කරන කුටියේ වැඩ ඉන්න බව සත්‍යයි කියලා මම පිළිගන්නවා. රහත් ධාතුන් වහන්සේලා වැඩ සිටින බව සත්‍යයි කියලා පිළිගන්නවා. මේ සත්‍යානුභාවයෙන් මේ දරුවාගේ ජීවිතේ බේරෙන්න කියලා. ඊට පස්සේ මම අනුරාධපුරේ වැඩියා. ඒ දරුවාගේ එතකොටත් සිහිය නැහැ. එතකොට වෛද්‍යවරු කිව්වා මෙහෙමයි මේ තියෙන තත්ත්වය අනුව නාහෙන් ලේ ඇවිල්ලා කන් වලින් ලේ ඇවිල්ලා මොළයට ගොඩාක් හානි වෙලා තියෙන බව පේනවා. ඒ නිසා ඔලු කට්ට ගලවන්න වෙයි වගේ. එතකොට ඊට පස්සේ කිව්වා බෙල්ලට මොනව කරන්නද කියලා අපි තාම දන්නේ නැහැ. සුසුම්නාව කැඩිලා වගේ. තාම මුකුත් 100ක් නැහැ. තාම අපිට විශ්වාස කරන්න බෑ ජීවිතේ කියලා. ඒ විදිහ අතකුත් කැඩිලා කකුලකුත් කැඩිලා. ඊට පස්සේ මම රුවන්වැලි මහා සෑයට එතකොට මට මතක් වුණා දැන් ඒක වෙන්නේ ඉස්සර වෙලා මම රුවන්වැලි මහා සෑයට යන්න හදන එකට මට තව දෙයක් මතක් වුණා. මාව වන්දනාව එක්කන් ගියා අපේ දයාවංශ ජයකුඩි මහත්මයා බුරුමේ. සේදගොන් චෛත්‍ය වන්දනා කරද්දී ඒ රටේ මිනිස්සු බාරවලට පොල් ගෙඩි අරගෙන ඒවා රත්තරන් පාටින් හරි රිදී පාටින් හරි පාට කරලා මල් පළතුරු තියලා ඒ වට්ටියක් සේදගොන් චෛත්‍යයට පූජා කරනවා. මම පූජා කරා මට මතකයි. මට ඕක මතක් වුණා. ඒක අවුරුදු මං හිතන්නේ 10කට වගේ කලින් වෙච්ච එකක්. මට ඒකත් මතක් වුණා. මතක් වෙලා මං ඉක්මනට පොල් ගෙඩි 7ක් බිම වැටෙන්න නොදී අතට කඩලා ගත්තා. අරගෙන ඒකත් පාට කරගෙන මල් ගොඩක් තියන් වට්ටිය අරගෙන ඒ පොල් ගෙඩි 7ත් මලුත් ඔක්කොම ලෑස්ති කරලා රුවන්වැලි සෑයට පූජා කරලා සත්‍යක්‍රියා කළා. මේ දරුවා බේරා දෙන්න මේ බුදුගුණ සත්‍ය උපකාරී වේවා කියලා. ඊට පස්සේ ලෙඩා බලන්න ගියාම ඒ ડોක්ටර් ඒ වෛද්‍යවරයා එතුමා කිව්වා ස්වාමීන් වහන්සේ මේ හොඳ පැත්තට හැරෙන්න ගත්තී උදේ 6 ඉඳලා කිව්වා. ඒ කිව්වේ මම පහන තියලා සෙත් පතක වෙලා ඉඳලා හොඳ පැත්තට හැරෙන්න අරන් තියෙන්නේ. ඒත් බලාපොරොත්තු තියාගන්න බෑ කිව්වා. ඊට පස්සේ දැන් තාම 100ක් නැහැ. දවසක් ගියා දෙකක් ගියා තුනක් ගියා. ඊට පස්සේ ටික ටික හොඳ පැත්ත බලාපොරොත්තු වෙනවට වඩා වේගෙන් හොඳ පැත්තට එන්න ගත්තාම ඒ වෛද්‍යවරු කිව්වා ස්වාමීනි හරි පුදුම සහගතයි. කන් වලින් ලේ ආවා නාසෙන් ලේ ආවා මේ කොහෙන් ආපු ලේද දන්නේ දැන් එහෙම ලේ තුවාල වෙච්ච තැනක් නැහැ කිව්වා. හොඳට කල්පනාවක් තියෙනවා හොඳට ඇස් පේනවා බෙල්ලට මොකුත් වෙලත් නැහැ. දැන් ටිකට් කපලා ගෙනල්ලා ඉන්නවා මේ දැන් කකුලේ අතේ සනීපේ තියෙන. ආශ්චර්ය විදියට කියන ආශ්චර්යවත් විදියට ලීඩා සනීප වුණා. ඒ අපි අවංක විශ්වාසයෙන්
ඒ සත්‍ය ගැන අදහගෙන කරපු දේ. ඉතින් ඒ නිසා අර මම කිව්වේ අර රාගය ගැන දුක් විඳින දරුවන්ට විශේෂයෙන් අර ෆෝන් වලින් ඊළඟට වෙබ්සයිට් වලින් අර නරක දේවල් බලන් ඉපා. ඒක තමයි ප්‍රධානම විනාශය. ඊළඟට ඒවට ඇබ්බැහි වෙච්ච අය කියන ඒවා ගන්න එපා. ඊළඟට ඒවට ඇබ්බැහි වෙන්න එපා. ඇබ්බැහි වීම තුළ සමහර විට අපිට නොතේරි ඒක තමන්ගේ හිත දුර්වල කරනවා. සාමාන්‍යයෙන් බුලත් පිටක් පවා මිනිස්යාව දුර්වල කරනවනේ. ඒ කියන්නේ මට හොඳට මතකයි බුලත් පිටක් කන්න පුරුදු වෙච්ච කෙනෙකුට මම බුලත් පිට තහනම් කළා. තහනම් කළාට පස්සේ දැන් මෙයා ඒ තොරෙන් කනවා. බැරිම තැන බුලත් පිට නැති තැනකට පිටත් කළා. දැන් බුලත් පිට නැහැ. කිතුල්ලට හොයාගත්තා. කිතුල්ලට හොයාගෙන වෙන ගස්වල කොළ జాතියකුත් එක්ක තලලා හපලා කණ්ඩ ගත්ත බුලත් පිට වෙනකොට. බලන්න මේ ඇබ්බැහි වීම කොච්චර දරුණු විදියට යනවද කියලා. ඒ වගේ රාගික දෙයකට ඇබ්බැහි වුණාට පස්සේ තමන්ගේ කයත් ඉල්ලනවා ඒක, හිතත් ඉල්ලනවා ඒක. එතකොට තමන් අසරණ වෙනවා. ඒ අසරණකමෙන් බේරෙන්න හොඳම දේ තමයි රුවන්වැලි සෑය වන්දනා කළා. ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ රාගික කෙනෙකුගේ නෙමෙයි. රාගේ ප්‍රහාණය කළ සම්බුත් ඥාණයෙන් තමන්ම උපදවාගත්තු ඥාණයෙන් රාගේ ප්‍රහාණය කළ, ද්වේෂේ ප්‍රහාණය කළ, මෝහය ප්‍රහාණය කළ වීත රාගී, වීත දෝෂේ, වීත මෝහි භාග්‍යවතුන් වහන්සේගේ ධාතු වහන්සේලා වැඩ ඉන්නේ. උන්වහන්සේ මාර්ගය කියා දීලා අනන්ත කෝටි සංඛ්‍යාත පිරිසක් මේ රාග දේශ මොහ නිසා ඇතිවන අර්බුද වලින් සදාහරම නිදහස් වුණා. මේක සත්‍යයක්. මේ සත්‍ය ක්‍රියාව කරන්න. කළා තමන්ට පීඩාවක් නොවි මේ ඉඳන පීඩාවෙන් දුර වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මට තව කෙනෙක් එහෙම හම්බුණා අධික ලෙස පීඩාවෙන් ඉඳින. මං එයාට කිව්වේ 6 මාසයකට රාගින් විඳින දුක 6 මාසයකට නවත්තලා දෙන්න කියන්න කියලා. එතකොට 6 මාසයක් එයා රාගෙන් පීඩාවක් නොවි ජීවිතේ ගත කළා. ඒ කාලය තුල රැස් කරන පින් 6 මාසයකට පස්සේ ආයෙ රුවන්වැලි සෑයට ගිහිල්ලා අනුමෝදන් කරන්න කිව්වා. ඊළඟ 6 මාසෙට මම පොඩ හරි එහෙම කෙනෙක් මේ විඳෝ ඉන්නේ නැතුව ඒකෙන් බේරෙන්න පුළුවන් නම් හොඳයි. මොකද සමහර අවස්ථාවල තියෙනවා මම එහෙම කිව්වේ මට හම්බ වුණා ඔය තොරතුරු වගේක්. ඒකේ තිබුණා මේ ආවේශ, ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඇඟවල් වල භූතයෝ රිංගපු විස්තරයක් ගැන. ඒ භූතයෝ රිංගලා තියෙන ඉන්ටර්නෙට් එකෙන්. ඉන්ටර්නෙට් එකේ වල් චිත්‍රපටි බලද්දී ඒක ආසින් තමයි ඒ අර මේ වල් භූතයා ඇඟට රිංගලා තින්නේ. එතකොට ඒ භූතයාගේ තියෙන අර නරක ගති ඔක්කොම පාවිච්චි කරනවා අර පුද්ගලයා හරහා. එතකොට එයාට කොච්චර අවශ්‍ය වුණත් ඒකෙන් නිදහස් වෙන්න බෑ. අර භූතයා දෙන්නේ නැහැ. ඉතින් දවසම ඉන්ටර්නෙට් වලින් ෆෝන් චිත්‍රපටි බල ඊට පස්සේ කරන්නේ අර තමන් යම්කිසි ලාමක ක්‍රියාවක යෙදෙමින් ඉන්නේ ඒක. මේක නතර කරගන්න බෑ. බැලුවම ඇඟි භූතෙක්. ඉතින් මේ වගේ ඒ තුලිනුත් මාර බලවේගයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා මේවෙන් සිද්ධ වෙන හානි වළක්ව ගන්න තියෙන හොඳම දේ තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ. ඊළඟට ධර්මයේ තියෙන සරණ, ශ්‍රාවක සංඝයාගේ තියෙන සරණ. බුදුරජාණන් වහන්සේ නිකන් සම්බුද්ධත්වයටපත් උනේ නැහැ. උන්වහන්සේ මහා බෝධි මූලයේදී වජිරාසනයේ මත වැඩ ඉඳලා විශාල යුද්ධයක් කළා. ඒ යුද්ධයේදී සේනා සහිත ලෝකාධිපති මාරයා පරාජයටපත් වුණා. දැන් මේ පරාජයටපත් වෙච්ච එක්කිනා දැන් බුද්ධ ශාසනයේ දැන් නැති වෙච්ච කාලේ එයා තමයි බලවත්.
එයාගේ පිරිස තමයි ඔය ඉන්ටර්නෙට් අස්සෙන් රින්ගන්නේ. ඉතින් මැරෙන මිනිස්සු යන්නේත් ඒ ගොඩටමයි. ඉතින් බඳු තත්ත්වයක තමයි අපිට මේ අපිට දැන් තියෙන්නේ පහසුකම් දරුවනේ. ඒ කියන්නේ අපිට යාන වාහන පහසුකම් තියෙනවා. ඉක්මනට කෑම බීම ඉන්ස්ටන්ට් කෑම බීම තියෙනවා. ඊළඟට අපිට සංනිවේදනයේ බොහොම වේගවත් සංනිවේදනයක් තියෙනවා. මේවෙන් අපිට හිතෙන්නේ නිකන් අපි දියුණුයි වගේ එක. අපි නෙමෙයි දියුණු භෞතික තාක්ෂණයයි. අපේ කිසිම දියුණුවක් නැහැ. අපේ ලොකු පිරිහීමක් තියෙන්නේ මිනිස්යාගේ. තාක්ෂණික දියුණුවෙන් මිනිස්යාට කරන ඒ වැඩ කටයුතු වල පහසුකමක් ලැබී තියෙනවා. නමුත් මේ පහසුකම ඇතුලේ තියෙන්නේ මාර බලය. මාර බලවේගය තියෙන්නේ. ඉතින් මේ මාර බලවේගයට මැදි වෙච්ච විශාල පිරිසක් ඒ කෝටි සංඛ්‍යාත මිනිස්සු මේකට වසඟ වෙලා ඉන්නේ. මෙතනින් ඊළඟ ප්‍රතිඵලය තමයි මරණින් මත්තේ නීච ආත්මයක් ලැබීම. එතනින් එහාට යන්න බෑ. උසස් තත්වයකට යන්න බෑ. ඒ නිසා මොකද හේතුව පුද්ගලයාව අභ්‍යන්තර වශයෙන් দমনය වෙන්නේ නැහැ මේකේ. අභ්‍යන්තර වශයෙන් ගත්තොත් විශාල අවුල් ජාලාවක් තියෙන මිනිස්යාගේ. අය අර ජරාව බලලා එක දේවල් බලලා ඔළුව අවුල් වෙලා විකෘති වෙලා ඉන්නේ. කන බොන කෑමත් විකෘති. ඊළඟට බලන දේවලුත් විකෘති. පෙන්නන ෆිල්ම් පවා විකෘති. ඒ හැම විකෘතියට ගොදුරු වෙච්ච මිනිස්යාට එන්න විනාශ වෙනවා. ඉතින් මේකෙන් බේරෙන්න තියෙන දේ තමයි අපිට අපේ වාසනාව තමයි අපි මේ රටේ උපන්න එක. ඒ කියන්නේ අපි සිංහල වෙලා උපන්න එක. අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබිච්ච එක.